මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. පාකිස්තාන අගමැතිවරයා දිවයිනට. ශ්‍රී ලංකා පාකිස්තාන අගමැතිවරුන් අතර හමුවක් තව ස්වල්ප වේලාවකින්. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව කතානායකවරයාට. ප්‍රහාරය වළක්වා නොගත් යහපාලන ප්‍රබලයන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමේ ප්‍රතිපාදන සොයා බැලේ. ඇමති දිනේෂ් ගුණවර්ධන ජගත් මානව හිමිකම් සමුළුව ඇමතීම රාත්‍රී 8:55ට. රටේ ඉන්ධන මිල තවදුරටත් ස්ථාවර මට්ටමක. බලශක්තිය ඇමතිගෙන් ප්‍රකාශයක්. අපස සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්. රටේ වැඩි කොරෝනා මරණ හේතුවෙන් ඇමරිකානු ජනපතිගේ හද සසල වෙයි. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දිවයිනට ළඟා වෙයි. පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද පසුරු 4:30ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ ඔහු එහිදී පිළිගත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. පාකිස්තාන අගමැතිවරයා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක්ද පැවැත්වුණි. පාකිස්තාන අගමැතිවරයා ගුවන් තොටුපළේ සුවිශේෂී ආරාධිතයන්ගේ සමරු පොතේ සටහනක්ද තැබිය. ශ්‍රී ලංකා පාකිස්තාන අගමැතිවරුන් අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී අද පසුරුවේ පැවැත්වෙයි. ඉන් අනතුරුව අගමැතිවරුන් දෙදෙනාගේ සහභාගීත්වය ඇතිව දෙරට අතර ආර්ථික වෙළඳ ආයෝජන කාර්මික තාක්ෂණ අධ්‍යාපන ඇතුළු ශේෂ්ඨ කිහිපයක ගිවිසුම් 5ක් අත්සන් තැබේ. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයේදී හෙට පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වෙයි. ඉන් අනතුරුව කොළඹදී පැවැත්වෙන වෙළඳ හා ආයෝජන සමුළුවකට එක්වන පාකිස්තාන අගමැතිවරයා දිවයිනෙන් පිටත් යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද හමු වනු ඇත. කොළඹ ශැංග්‍රීලා හෝටලයේ හෙට පැවැත්වෙන වෙළඳ හා ආයෝජන සමුළුවකටද ඔහු සහභාගී වෙයි. පාකිස්තාන අගමැතිවරයා සිය දෙදින සංචාරය නිම කරමින් හෙට පසුරුවේ දිවයිනෙන් පිටත් යාමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කතානායකවරයාට බාර දීම අද සිදුවිය. වාර්තාව පිටු 600කට අධික සංඛ්‍යාවකින් සමන්විතයි. ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පතිට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා එම වාර්තාව නීතිපතිවරයාට යොමු කරන්නයි නිර්දේශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ ප්‍රතිපාදන ඇද්දැයි එහිදී සොයා බැලෙනු ඇත. මෙවැනි සිද්ධි ඉදිරියේ සිදු නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කොමිසම නිර්දේශ කර ඇත. හිටපු ජනාධිපතිවරයා සිද්ධිය වන අවස්ථාවේ ඉන්දියාවේ හා සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටියේය. ඔහු ආරක්ෂක ඇමතිදුරේ වැඩ බැලීමට කිසිවෙකු හෝ පත් කර නොතිබුණි. එමකින් ඔහු ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව චේතනාන්විතව ප්‍රහාරයට මඟ පෑදූ බවට සැකපළ වී තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම වගකීම් පැහැරහැරීමකි. පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාවේ කරුණු ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිතුමා සයපුද්ගල කමිටුවක් පත් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 8:55ට පමණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අමතයි. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එම ඇමතීම සිදුවෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමිසමට වාර්තාවක් පමණක් ඉදිරිපත් කර ඇති බවත් යෝජනා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමතිවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන ඕනෑම යෝජනාවක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව අද පෙරවරුවේ කොළඹ ධර්මායතනයට පැමිණි අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කළේය. යෝජනාව නම් තවම ඉදිරිපත් කළා නැහැ. ඉදිරිපත් කළා තියෙන වාර්තා විතරයි. යෝජනාව ගේන බව බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යතුමා ඊයේ සමුළුව ඇමතලා කිව්වා. ඉතින් ඒ ගේන යෝජනාව වගන්ති මොකද්ද තියෙන්නේ මොකක්ද කියලා බලලා පිළිතුරු දෙන්න අපේ කකුල් දෙකෙන් හිටගෙන ගණන් වැටෙන්නේ නැතුව පුළුවන් බව ශ්‍රී ලංකාව ජනතාවගෙන් අපි ප්‍රකාශ කරනවා. පාස්කෝ ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව තමාට ලැබුණු බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළේය. නිශ්චිත නියෝගයක් ලැබෙනතුරු රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී කරගත නොහැකි බව කතානායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසිය. රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැඳවන්නේයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට පිළිතුරු වශයෙන් ඔහු ඒ බව සඳහන් කළේය. අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රංජන් රාමනායක මහතාගේ ජීවිතයට අනතුරක් පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන්නයි ඉල්ලා සිටියේය. එහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා රාමනායක මහතා රඳවා ඇති අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරය නවීන පහසුකම් වලින් සමන්විත වන බව පෙන්වා දුන්නේය. ඔහුගේ ජීවිතයට අනතුරක් නොවීමේ වගකීම තමා බාරගන්නා බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට දුන්න අවස්ථාව රංජන් රාමනායක මහතාටද සලසා දෙන්නයි විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ. එහිදී ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවේ රංජන් රාමනායක මහතාට දඬුවම් නියම කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය බැවින් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. ලෝක වෙළඳ පෙළේ ඉන්ධන මිල විචලනය වුවද රට තුළ ස්ථාවර ඉන්ධන මිලක් පවත්වාගෙන යාමට රජයේ උපරිම උත්සාහ දරන බව ඇමති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියක රජය පසුවන බවයි. පසුගිය යහපාලන රජයේ ප්‍රතිපත්තිය වූයේ මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් ලෝක වෙළඳ පෙළේ තෙල් මිල ඉහළ යාමේ බර ජනතාව මත පැටවීමයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබුවද එම බර ජනතාව මත පැටවීමට රජය සූදානම් නැතැයි ඇමතිවරයා පැවසිය. වසර 1.5කට ආසන්න කාලයක් ඉන්ධන මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට රජයට හැකි වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් අදහස් දැක්වූ උදය ගම්මන්පිල ඇමතිවරයා ඒවායේ බහුතර කොටස් අයිතිය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඉන්දියාව සමග සාකච්ඡා කරන බව පැවසිය. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවට මුහුණ දී ඇති ගම්මානවලට අනුරාධපුර උතුර ආදියර 1 සහ 2 සහ තඹුත්තේගම යන ජල යෝජනා ක්‍රමවලින් ජලය සපයන බව ඇමති වාසුදේව නානායකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා. අංගමුවේ ගොවින්ට තිබෙන ප්‍රශ්නය ගැන ගොවින් එක සාකච්ඡා කළා. අපි මේ ගැන යම් එකඟත්වයකට ඇවිත් තිබෙනවා. ලුණු වැව හරහා තමයි මේ ජලය අපට එන්නේ අංගමුවට. ඒ අතර අපේ මහවැලි ජලය ලුණු වැවට එන වැඩපිළිවෙලක් තියෙන බව ඉංජිනේරුවරු මට කියනවා. මහවැලි ජල ලබා ගැනීමටත් මේ වැඩපිළිවෙලේ කටයුත්තක් තියෙනවා. නිකන් අංගමුව වැවෙන් ජලය අරන් දෙන්නේ නැහැ. අපි පිරිපහදුවක් කරා ගෙනියන්නේ. ඒ තැන්වල තිබෙන අවශ්‍යතාවයට අනුව පිරිපාදුවේ සැකස්ම සිද්ධ වෙනවා. බෑව මැදවච්චිය කනදරාවෙන් යන ජලය මදි කියලා අපිට පෙනී ගියොත් ඒකට අපි වැඩපිළිවෙලක් කරනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා කනදරාව වැවට ජලය එනවයි කියලා යෝජිතෝයි ව්‍යාපෘති වලින්. ඉතින් අපි බලනවා මේ වැව්වල ජලය හැකිතරම් දුරට ගොවිතැන්ටත් පානීය ජලයටත් එක වගේ වමනා විදියට බෙදාගෙන කටයුතු කරන්න. කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලැබීමෙන් පසුව
පූර්ණ සුවය ලබා සිටින සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද විශේෂ සාකච්ඡාවකට එක් වූවාය. කොරෝනා වසංගත තත්ත්වය හා වෛරසය මර්ධන වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල කෙරෙහි එහිදී අවධානය යොමු විය. පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ එන්නත් කරන වැඩපිළිවෙල PCR පරීක්ෂණවල වත්මන් තත්ත්වය සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය පිළිබඳවද සෞඛ්‍ය ඇමතිනිය නිලධාරීන්ගෙන් කරුණු විමසුවාය. ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් රක්ෂිතයේ කඩුලාන ශාක විනාශ කළ තිදෙනෙක් අත්අඩංගුවට ගැනිති. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. මහනුවර රෝහලේ වෛද්‍යවරියගේ ලියාපදිංචි සහතික යොදාගෙන වෛද්‍ය සේවයේ නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට ගැනේ. අදාළ වෛද්‍යවරිය මහනුවර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබේ. රියානතුරු හේතුවෙන් ඊයේ මරණ 10ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. ඉන් සිව් දෙනෙකු යතුරු පැදිකරුවන් වන අතර තවත් සිව් දෙනෙකු පදිකයෝ වෙති. ඉතිරි දෙදෙනා ත්‍රිරෝද රථවල ගමන් කළ අයයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසයට එරෙහි එන්නත් කරණය මෙවන විට සාර්ථකව සිදුවන බව සීමා සහිත ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා කියයි. ඉදිරි දින 3 තුළ සියලු සේවකයන් එන්නත් කිරීම ඉලක්කයයි. ඒ පිළිබඳව ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වූ සභාපතිවරයා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ඉදිරි කටයුතු ඉදිරි රාජකාරී හරියාකාරව කරගෙන යාම සඳහා අප දැන් අපගේ සියලුම ආයතනයේ ඉන්න සමාජික මහතුරු මහත්මීන්ට අපි කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මේ එන්නත ලබා දීම කටයුතු ආරම්භ කරේ දැන් දින 3කට ඉස්සෙල්ලා. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දැන්ට 2250කට වැඩි ප්‍රමාණයක ලබා දෙනවා. ඒකත් දින තව 4ක් ඇතුළත ලබා දීලා ඒක අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. රත්මලාන් සහ යාපනය මඩකල්ප ගුවන්තොටුපළේ ඉන්නේ අපගේ නිලධාරීන්ටත් ඒ ආකාරයෙන්ම ලබා දීම හෙටදින සිට ආරම්භ කරනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා විහෙර විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍ර සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 119 වැන්න ගම්පොළ නාරන්විට පුරාණ විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ විහාරාධිපති උඩපළාත ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය වරකාපානේ සෝරත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. පසුරු 6:30 සිට වෙළඳ සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස විසුරුවා හැරේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මිළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැදින් ඉස්සරහට යන්නකො. මේ මල්ලිත් යන්න ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසන මල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. අපස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂිතයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම තහනම ලබන මාස 10 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ වැඩමුළු ආදිය පැවැත්වීමද තහනම් වෙයි. විභාගයේ ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්නපත්‍ර සපයන බවට පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කිරීම ආත්පත්‍රිකා බෙදා හැරීම මෙන්ම විද්‍යුතෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කිරීම තහනම් විය. මෙම නියෝග උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ළඟමැති පොලිස් ස්ථානයට හෝ 1911 ශනික දුරකථන අංකයට දැනුම් දෙන්නයි විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයේ ලබන සඳුදා ආරම්භේ. අපේක්ෂකයෝ 6,22,352 දෙනෙක් විභාගයට මෙවර පෙනී සිටිති. ඉන් 4,33,746ක් පාසල් අයදුම්කරුවෝ වෙති. දිවෙන පුරා මධ්‍යස්ථාන 4,513කදී විභාගයේ පැවැත්වේ. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී
ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. කතරගම ප්‍රධාන බස් නැවතුම්පලේ වහලය අබලන් වී තිබීම හේතුවෙන් වැසි දිනවල Taman දැඩි දුෂ්කරතාවකට පත්වන බව මගී ජනතාව පවසති. වසර ගණනාවක සිට මෙම තත්ත්වය පවතී. ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව ඔවුහු අවධාරණය කරති. කතරගම ලංගම ඩිපෝ අධිකාරීතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. දේශසීමා අර්බුදයකට මැදිහත්ව සිටියද චීනය ඉන්දියාවේ ප්‍රධානතම වෙළඳ සහකරු බවට පත්වෙයි. පසුගිය වසරේ ඉන්දියාව හා චීනය අතර සිදු කර ඇති වෙළඳ ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි 7770කි. පර්සීවෙරන්ස් රෝවයානය අඟහරු ග්‍රහයා මතට ගොඩබසින අවස්ථාවේ දර්ශන නාසා ආයතනය නිකුත් කර තිබේ. එම ආයතනය මෙවැනි අභ්‍යවකාශ මෙහෙයුමක් වීඩියෝ ගත කළ පළමු අවස්ථාව මෙයයි. රෝවයානය ඡායාරූප කිහිපයක් හා හඬපට කිහිපයක් පෘථිවියට එවා තිබේ. අඟහරු ග්‍රහයාගේ සුළං ශබ්ද කිහිපයක්ද එහි ඇත. නාසා ආයතනය පවසන්නේ සියලු කටයුතු සැලසුම් කළ ආකාරයට සාර්ථකව සිදුවන බවයි. තම රටේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවීම සැබවින්ම හද සසල කරවන්නක් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා කියයි. ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවීම සම්බන්ධයෙන් ජාතිය අමතමින් ඔහු ඒ බව සඳහන් කළේය. පවතින විෂමතා පස්සේ කළා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට එක්වන්නේයි ඔහු එහිදී සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය ඇමරිකානු ජාතිකයන් සිහි කිරීමේ වැඩසටහනක් දවල මන්දිරය අභියසදී පැවැත්වින. එහිදී ජනාධිපතිවරයා උපජනාධිපති කමලා හැරිස් මහත්මිය හා රජයේ ඉහළ පෙළේ නිලධාරීහු විනාඩියක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරමින් එම ජනතාව සිහිපත් කළහ. ඉදිරි දින 5 තුළ ෆෙඩරල් ආයතන හා හමුදා කඳවුරුවල ඇමරිකානු දජය අඩකුඹ කර තබන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඉතිහාසයේ පළමු වතාවට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක සහල් සංචිතයක් පවත්වාගෙන යාමට රජය සැලසුම් කර තිබෙනවා. ගොවියා සහ පාරිභෝගිකයා පීඩාවට පත් කරමින් ක්‍රියාත්මක වන සහල් මාෆියාවට තිත තැබීම මෙහි අරමුණයි. එක් ගොවියෙකුගෙන් හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් මිලදී ගැනීම සිදුවනවා. ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මානාපෙරුම මහතා කියා සිටියේ වී මිලදී ගැනීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුවන බවයි. වී අලෙවි මණ්ඩලය මේ වන විට වී ටන් 1016ක් පමණ අරගෙන තියෙනවා. වැඩිම වී අරන් තියෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉස්සෙල්ලාම හසන්න එන්නේ පළාතෙන්. මඩකලපුවෙන් ටන් 270ක් අරන් තියෙනවා. පුත්තලෙන් ටන් 205ක්, ගම්පහින් 120ක් සහ කිරිනොච්චෙන් ටන් 80ක් විතර අරන් තියෙනවා. ඒ දිස්ත්‍රික් වලින් තමයි වැඩිම වී ඇවිල්ලා තියෙන්නේ. දැන් අපේ වී මිලදී ගැනීමේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වෙගෙන යනවා. ගස් පොළොන්නරුවේ ගොයන් කපන්න පටන් ගත්ත නිසා ඊට පස්සේ අනුරාධපුර කුරුණෑගල පැතිවල ගොයන් කපන්න පටන් ගන්නවා. එතකොට අපේ එන වී ප්‍රමාණය තවදුරටත් වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා පුවත්. සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය අහමදාබාද්හිදී හෙට ආරම්භේ. එය දිවා රාත්‍රියේ තරගයකි. කණ්ඩායම් දෙක අතර සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අහමදාබාද්හිදී ලබන මාස 4 වෙනිදා ආරම්භේ. ටෙස්ට් තරගවලට අමතරව එංගලන්ත හා ඉන්දිය කණ්ඩායම් අතර
පන්දුවර 20 තරඟ 5ක් සහ එක්දින තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි. මංචකුසලාන ජාතික වොලිබෝල් තරඟාවලියේ සුපර් ලීග් වටේ පිරිමි තරඟ ගාල්ල දඩල්ල වොලිබෝල් හවුස් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී අද ආරම්භ විය. එම තරඟ ලබන සෙනසුරාදා දක්වා පැවැත්වීමට නියමිතයි. පිරිමි තරඟ වටේට කණ්ඩායම් 10ක් එක්ව සිටිති. තරඟාවලියේ කාන්තා තරඟ ඊයේ නිමාවට පත්විය. මෙවර ජාතික වොලිබෝල් තරඟාවලියේ අවසන් මහ තරඟය මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ලබන මාස 13 වෙනිදා පැවැත්වේ. ඇමති නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට එක්වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. විදේශීය සංචාරකයන් දෙවෙනිට ගෙන්වා ගැනීම සඳහා පස් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කෙරේ. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් ඉලක්ක කර වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක්ද ඇමතිවරයා පත් කර තිබේ. සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා එහි සභාපතිවරයායි. කමිටුවේ පළමු රැස්වීම ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වින. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර භෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. තිහගොඩ ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය පර්යේෂණාත්මක පාඨමාලා ලබන මාස 19 වෙනිදා ආරම්භ කරන බව එහි අධ්‍යක්ෂ ජී ජයසිංහ මහතා කියයි. කුරුඳු වගාව හා කුරුඳු තැලීම පිළිබඳවද වගා නඩත්තුව හා තවන් පාලනය පිළිබඳවද එහිදී පුහුණුව සැපේ. මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දැනට වසා දමා ඇති පාසලක් යොදා ගනිමින් මුලටියන දෙයන්දර හා මාකදුර ප්‍රදේශවල කුරුඳු කර්මාන්තය කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස සඳහා පුහුණු කටයුතු ආරම්භ කරන බවද අධ්‍යක්ෂවරයා කියයි. කුරුඳු ගම්මිරිස් බඩිරුඟු හා උකුන් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වැඩසටහනට අනුග්‍රහය දක්වයි. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. පාකිස්තාන අගමැතිවරයා දිවෙනට. ශ්‍රී ලංකා පාකිස්තාන අගමැතිවරුන් අතර හමුවක් තව ස්වල්ප වේලාවකින්. පාස්කෝ කොමිසමේ අවසන් වාර්තාව කතානායකවරයාට. ප්‍රහාරය වළක්වා නොගත් යහපාලන ප්‍රබලයන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමේ ප්‍රතිපාදන සොයා බැලේ. ඇමති දිනේෂ් ගුණවර්ධන ජගත් මානව හිමිකම් සමුළුව ඇමතීම රාත්‍රී 8:55ට. රටේ ඉන්ධන මිල තවදුරටත් ස්ථාවර මට්ටමක. බලශක්තිය ඇමතිගෙන් ප්‍රකාශයක්. අපස සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්. රටේ වැඩි කොරෝනා මරණ සංඛ්‍යාවක් හේතුවෙන් ඇමරිකානු ජනපතිගේ හද සසල වෙයි. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.